ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by Dr. අන්දීප YouTube channel එකට. අද අග්‍රස්ත ඇල්කයින වලින් පටන් ගමු. ඒතර කාබන් වැඩි කරන විදි පහක් තිබුණා. පහෙන් තුන්වෙනි එක තමයි මේ කියන්න යන්නේ. අග්‍රස්ත ඇල්කයින වල තිබෙන විශේෂත්වය මේකෙන් කාබන් සංඛ්‍යාව අපිට වැඩි කරගන්න පුළුවන්. අග්‍රස්ත ඇල්කයින එකට සෝඩියම් ලෝහය යොදලා කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කර හැකියි. ඒ වගේම සෝඩියම් ලෝහය අග්‍රස්ත ඇල්කයින එකට යොදලා එතනින් පස්සේ කරන පියවරෙන් කාබන් සංඛ්‍යාව දෙගුණ කර හැකියි. ඒ වගේම සෝඩියම් ලෝහය අග්‍රස්ත ඇල්කයින එකට යොදලා කාබන් සංඛ්‍යාව වෙන කැමති ගානකින් වැඩි කරගන්න පුළුවන්. හරි. ඉතින් අංකයකට ඉගෙන ගන්න ඕනේ මොනවද මේ අග්‍රස්ත ඇල්කයින කියන්නේ කියලා. හරි. අපි ඇල්කයින දන්නවා. ඇල්කයිනයක් කියන්නේ කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන එකක්. අපිට ඇල්කයිනයක් කියලා ගන්න පුළුවන්. හරි. ඇල්කයිනයක කාබන් ත්‍රිත්ව බන්ධනය ඒ කිසියම් දාමයක වම් කොනට හරි දකුණු කොනට හරි ආවොත් එතනින් පස්සේ තවදුරටත් කාබන් තියෙන්න බෑනේ. එහෙනම් අන්තිම කෙලවරට ත්‍රිත්ව බන්ධනය ආවා කියන්නේ ඒ අන්තිම කාබන්ට බැඳිලා තියෙන වෙන්නේ හයිඩ්‍රජන් එකක්. දැන් මෙතන CH3 එකක් තිබ්බා කියන්නේ අන්තිම කෙලවරේ නෙවෙයිනේ ත්‍රිත්ව බන්ධනය තියෙන්නේ. ඒතකොට ත්‍රිත්ව බන්ධනයක් ඇල්කයිනයක වම් කොනේ හරි දකුණු කොනේ හරි උඩ කොනේ හරි යට කොනේ හරි කොනක තිබුණොත් අන්තිම පරමාණුව වෙන්න ඕනේ හයිඩ්‍රජන් එකක්. අන්න එහෙම එකකට තමයි අග්‍රස්ත ඇල්කයින කියලා කියන්නේ. අග්‍රස්ත කියන්නේ අග්‍රයේ ඇති කියන එකනේ. ඒතකොට ත්‍රිත්ව බන්ධනයේ තියෙන දාමයේ අග්‍රේ. අග්‍රස්ත හයිඩ්‍රජන් කියන්නේ අන්නේ අග්‍රයේ දාමයේ අග්‍රයේ තියෙන ත්‍රිත්ව බන්ධනයට අදාළ කාබන්ට බැඳිච්ච හයිඩ්‍රජන්ට කියනවා අග්‍රස්ත හයිඩ්‍රජන් කියලා. ඒකේ ආම්ලික ගතියක් තියෙනවා. ඒවට හේතු මම මෙතන පැහැදිලි කරන්නේ නැහැ. මොකද පරිවර්තන කරනකොට ඇයි ඒක ආම්ලික කියන එකෙන් කිසිම වැදගත්කමක් නැති නිසා ඉස්සරහට ආම්ලිකතා භාෂ්මිකතා පැහැදිලි කරනකොට වෙනම පාඩමකින් අපිට මේ ටික අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට මේ අග්‍රස්ත හයිඩ්‍රජන් එක ආම්ලිකයි. ඒ නිසා ඒක අපිට ගලවලා දාන්න පුළුවන්. ඒතර අම්ලයක අපි දන්නවා හයිඩ්‍රජන් එක HCl කියලා ගත්තොත් අම්ලයක් ඒකට පුළුවන් ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. කරාම HCl කියන අම්ලේ ලෝහෙත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ NaCl ධන හයිඩ්‍රජන්. එහෙනම් මේ විදිහටම මෙතන H එක මෙන්න Cl ට සමාන දේ මේක. එහෙනම් මෙතන පොඩි ධන ගතියක් තියෙනවා. මේ කාබන් මත ඍණ ගතියක් තියෙනවා. හරියට H+ උයි Cl- උයි වගේ. එතකොට සෝඩියම් කියන ලෝහය අපි දැම්මොත් ඒකට හැකියාව තියෙනවා මෙන්න මේ හයිඩ්‍රජන් එක එලවන්න මෙතනින්. හරි. ඒක අපි බලමු කොහොමද මෙතන වෙන්නේ කියලා. මේ තියෙන්නේ අග්‍රස්ත ඇල්කයිනයක්. ඒකට සෝඩියම් ලෝහය දැම්මොත් හයිඩ්‍රජන් එක විසි වෙලා යනවා. ඒත් හයිඩ්‍රජන් වෙනුවට එතනට සෝඩියම් එනවා. හයිඩ්‍රජන් එක හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. ලවණයක් හැදෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් අපි දන්න ලවණ ඉනෝගනික් වල. ඕගනික් වල හැදෙන ලවණය තමයි මේ තියෙන්නේ. දැන් මේක සෝඩියම් ලවණයක්. එතනත් එතකොට සෝඩියම් ධනයි ඒ වගේම මේ කාබන් එක ඍණයි. ඉතින් මෙතන බන්ධනය අයනිකයි. ඒ නිසා මේක පහසුවෙන් ඉස්සරහට කඩලා දාලා වෙන කෙනෙක්ව ආදේශ කරගන්න පුළුවන්. අපි ඒක පස්සේ බලමු. ඉතින් මේ තියෙන්නේ එතකොට අග්‍රස්ත ඇල්කයිනයකට තවත් උදාහරණ. මෙතන ආර් කාණ්ඩයකින් දක්වන්න පුළුවන් එක පැත්තක්. එතකොට වම් කොනේ හරි දකුණු කොනේ හරි මේ විදිහට ත්‍රිත්ව බන්ධනය තියෙනවා. ඒ ත්‍රිත්ව බන්ධනයේ අගම කෙලවර හයිඩ්‍රජන් එකක් තියෙනවා. එතකොට මේක තමයි මේ ආම්ලික වූ අග්‍රස්ත හයිඩ්‍රජන් එක. මේ තියෙන්නේ අපිට තියෙන්න පුළුවන් සරලම ඇල්කීනය කාබන් 2යි. ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒකේ වම් කෙලවරක් දකුණු කෙලවරක් කියලා දෙයක් නැහැනේ. කාබන් දාමය ගත්තාම කාබන් 2යි. එතකොට ඒකේ මේ දෙපැත්තෙම ඉන්න හයිඩ්‍රජන්ලා දෙන්න ආම්ලික හයිඩ්‍රජන් හැටියට සලකන්න පුළුවන්. එන අග්‍රස්ත ඇල්කයිනයක අග්‍රස්ත හයිඩ්‍රජන් පරමාණුවේ ආම්ලික ස්වභාවය නිසා එයට ලෝහ හෝ ප්‍රබල භස්ම සමග ප්‍රතික්‍රියා වී ඉවත් වී යන්න පුළුවන්. එහෙනම් මේ ලෝහයක් දාලා අපි මේ හයිඩ්‍රජන් එක ඉවත් කරලා තියෙනවා. එතකොට මෙතනට අයනික ස්වභාවයක් ලැබෙනවා. මේ තියෙන්නේ සරලම ඇල්කයිනේ. ඒ ඇල්කයිනේට සෝඩියම් දැම්මොත් මේ දෙකම අග්‍රස්ත හයිඩ්‍රජන් නිසා දෙපැත්තටම සෝඩියම් එනවා ඇවිල්ලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට දැන් හයිඩ්‍රජන් දෙකක් දාලා මෙතන එකක් තියෙන නිසා ඉතින් බැලන්ස් කරන්න මෙතනට දෙක දාන්න ඕන කියන වගේ ඒවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ මෙතන සෝඩියම් ලෝහයම ලෝහම යෙදීම අත්‍යවශ්‍ය නැහැ. ප්‍රබල භස්ම සෝඩාමයිඩ් වගේ ප්‍රබල භස්ම යොදන්න පුළුවන් සෝඩියම් වෙනුවට. මෙයා වෙනුවට මෙයාව දාන්න පුළුවන්. ඒ කියන්නේ NaNH2. මේක සෝඩාමයිඩ් කියලා හඳුන්වනවා. සෝඩියම් ඒමයිඩ් කියලා ලියන්න පුළුවන්. මේකේ ප්‍රබල භාෂ්මික ලක්ෂණ තියෙනවා. එහෙනම් මේක අම්ලයක්. ආම්ලික ලක්ෂණ තියෙන හයිඩ්‍රජන් තියෙන නිසා මේක අම්ලයක්. මේක භස්මයක්. අම්ලයි භස්මයි ප්‍රතික්‍රියා කරනවා. කරලා මෙන්න ලවණයක් හදලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? හයිඩ්‍රජන් එක ප්ලස් සෝඩියම් එක ප්ලස් NH2 කොටස මයිනස් මේ කාබන් මයිනස්.
මොකද වෙලා තියෙන්නේ? ධනට ධන මාරු වෙනවා. සෝඩියම් මෙතනට එනවා, හයිඩ්‍රජන් මෙතනට යනවා. එතකොට NH2ට හයිඩ්‍රජන් සෙට් වුණාම NH3 වෙනවා. සෝඩියම්ට මෙතනට එන්න පුළුවන්. ඒ නිසා සෝඩියම් ඒ තැන ගන්නවා. මෙතන හැදෙන්නේ මොකද්ද? අයනික බන්ධනයක්. සෝඩියම් ධන වෙනවා, කාබන් එක ඍණ වෙනවා. ඉතින් ඒ නිසා මේ හදාගත්ත එකෙන් දැන් කාබන් වැඩි කරගන්නනේ අපිට ඕනේ. හරි. ඔන්න මම පෙන්නලා තියෙනවා ඒක. මම ආයෙ පාරක් උදාහරණ ලියලා තියෙනවා. ඔයාලට කැමති නම් සෝඩියම් හරි සෝඩියම් මේමයිඩ් හරි දාන්න පුළුවන් අග්‍රස්ත ඇල්කයිනයක් තෝරලා ලැබෙන සංයෝගය මේක. ඒ ලැබිච්ච සංයෝගයට තමයි අපි ගෙනල්ලා ඇල්කිල් හේලයිඩයක් දාන්නේ. එතකොට මේකේ පියවර කීයක් තියෙනවද? අග්‍රස්ත ඇල්කයිනයක් නිපදවා ගන්නවා මුලින්. ඒකට සෝඩියම් ලෝහය දානවා. හැදෙනවා ලවණයක්. ඒ ලවණයට ඇල්කිල් හේලයිඩයක් අපි දාන්න ඕනේ. දැම්මහම මොකද වෙන්නේ? මේක සරලව තේරුම් ගන්නේ කාබන් ඍණයි සෝඩියම් ධනයි. මෙතන කාබන් ධනයි Cl ඍණයි. හැම වෙලේම කාබන්ට හැලජනයක් බඳුනොත් හැලජනය ඍණයි, කාබන් එක ධනයි. ඒ හැලජනය ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් මොකක් වුණත් එකයි. එහෙනම් මේ ධන එක්කෙනා මෙතනට යන්න ඕනේ. මේ ධන එක්කෙනා මෙතනට එන්න ඕනේ. එහෙනම් හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ හින්දා අතුරු ඵලයක් ලෙස NaCl හැදෙනවා. සත පහක වැඩක් නැහැ. අපි තේරුම් ගන්න විතරක් ලියාගත්තා. CH3 එක සෝඩියම්ගේ තැන ගන්නවා. එහෙනම් මෙන්න මේ CH3 එක. මෙන්න කලින් ටික මෙතන ලියාගත්තා. මෙන්න CH3 එක මෙතනට ගියා. එහෙනම් අලුත් CH3 එක එකතු වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අවසාන ඵලය වෙන්නේ ඇල්කයිනයක් තමයි. හැබැයි අග්‍රස්ත නෑ දැන්. මොකද අග්‍රස්ත හයිඩ්‍රජන් එක අයින් වෙලා ඒ වෙනුවට CH3 එකක් ගත්තා. එතකොට අපිට මොකද්ද මේ හම්බෙන්නේ? අග්‍රස්ත නොවන තවත් ඇල්කයිනයක් ලැබෙනවා. කාබන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. හරි. අපි දාපු කාබන් සංඛ්‍යාව එකයිනේ මේකේ. එහෙනම් කාබන් 3ක් සහිත තැනකට එකක් දාලා අපිට කාබන් 4 කර හැකියි. ඒ කියන්නේ මෙන්න මේ RX එකේ මේ ඇල්කිල් හේලයිඩයේ තියෙන කාබන් ගණනින් තමයි අපි තීරණය කරන්නේ මේකට තව කාබන් කීයක් එකතු කරනවද කියන එක. ඉතින් මෙතන කාබන් 1යි නම් මුළු සංඛ්‍යාව වැඩි වෙන්නේ 1කින්. මෙතන 3යි නම් මෙතන C3H7Cl දැම්මොත් මෙතන කාබන් 3යි, මෙතනත් 3යි, 3යි 3යි 6යි. එතකොට අපිට ඒක පරිවර්තනයේදී ඒගොල්ලෝ දෙන්නේ විභාගෙට කාබන් දෙගුණ වීමක් වගේ පේන විදිහට තමයි මේක දෙන්නේ. ඒතර කාබන් 3යි, කාබන් 6යි. ඒ විදිහට තේරුම් ගන්නත් පුළුවන්. එක්ක මෙතන දෙකක් තිබ්බොත් 3ට දෙකක් එකතු වුනහම කාබන් 5යි. ඉතින් කවදාවත් ලේසියෙන් ඔය මේ කාබන් එකකින් වැඩිවීම හෝ දෙගුණ වීම කියන දෙක දෙගුණ වීම හෝ එකකින් වැඩිවීම තමයි දෙන්නේ. හරිම කලාතුරකින් තමයි වෙනත් ගණනකින් වැඩිවීමක් දෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. තව උදාහරණ තියෙනවා. අග්‍රස්ත ඇල්කයිනේට මේක දැම්මා. මෙන්න මම දාලා තියෙනවා කාබන් 3ක්. එතකොට 3ට 3ක්. එතකොට දිග 6යි. එහෙනම් අග්‍රස්ත නොවන තවත් ඇල්කයිනයක් හම්බ වෙනවා. කාබන් සංඛ්‍යාව දෙගුණ වූ. මේකේ දාමේ පැහැදිලි නැත්තම් මම දික් කරලා ඇඳලා තියෙනවා. ඉතින් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. මෙතන මට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ධන ඍණ. සෝඩියම් ලෝහය හෝ සෝඩියම් මේමයිඩ් යදුවා හයිඩ්‍රජන් එක අයින් වුණා. ධන සෝඩියම් ධන හම්බ වෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒව පිට වැඩක් නැහැ. මෙතන මොකද කරගන්නේ? ධන ඍණ කියලා දෙකක් ලියා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ධනයකට මේ ධනයක මාරු කරගන්නවා. ඔච්චරයි වෙන්නේ. ධනයකට ධනයක මාරු වෙනවා. එතකොට ඔයගලන්ට කාබන් සංඛ්‍යාව දෙගුණ වූ ප්‍රතිඵලයක් ලැබෙනවා. මේකත් ටිකක් බලමු. මෙතන මම කෙලින්ම R කාණ්ඩයක් අරන් තියෙන්නේ. ඒක මම R1 කියලා අරගෙන තියෙනවා. එතකොට අග්‍රස්ත ඇල්කයිනයක් තමයි මේ තියෙන්නේ. ඇල්කිල් කාණ්ඩයේ දිග අපට කැමති ගාණක් වෙන්න පුළුවන්. ඒකට සෝඩියම් හරි සෝඩියම් මේමයිඩ් හරි දැම්මහම හයිඩ්‍රජන් අයින් වෙනවා. සෝඩියම් ලෝහය එනවා. ඒක ධනයි. මෙන්න මේ කාබන් එක ඍණයි. ඊට පස්සේ අපිට පුළුවන් ඇල්කිල් හේලයිඩයක් දාන්න. ඒකට කැමති කාබන් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. අවස්ථානුකූලව අපි ඒක දාන්න ඕනේ. එතකොට මෙතන තියෙන කාබන් සංඛ්‍යාවට අපිට තව කැමති ගාණක් එකතු කරපු එක තමයි අපි මේ උඩ උදාහරණවල කරේ. ඉතින් ඒ නිසා ඒක R2 කියලා දාලා තිනවා. මේක R1, මේක R2. ඉතින් මේ දෙක එකතු වෙලා R2 එකක් මෙතනට එනවා. පැහැදිලි නැත්තම් ධන ඍණ මේ ධන එක මෙතනට යනවා. මේ ධන එක මෙතනට එනවා. එතකොට R2 එක තමයි මෙතනට ගිහිල්ලා තියෙන්නේ. අතුරු ඵල හැටියට හැදෙන්නේ මොනවද? මේ සෝඩියම්ට සෝඩියම් ඇවිල්ලා සෙට් වෙනවා X ට. එතකොට NaX කියලා එකක් හැදෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. තව ඉතින් සමහරුන්ට කුතුහලයක් ඇති මේක දැම්මොත් එහෙම දෙපැත්තටම සෙට් වෙනවාද කියලා. මේ කාබන් 2යි කාබන් 2 ඇල්කයිනේ. එතකොට අග්‍රස්ත හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඉතින් ඔයා සෝඩියම් දැම්මොත් ඇත්තටම දෙපැත්තටම සෙට් වෙනවා. එතකොට ඒකට ඔයා CH3 දැම්මොත් දෙපැත්තටම CH3 යනවා. ඉතින් මේ වගේ පරිවර්තනයක් දෙන්න තියෙන ඉඩ හරි අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. මේ ඉතින් දුන්නොත් එහෙම දෙපැත්තටම CH3 හෝ R කාණ්ඩය
ඇල්කිල් හේලයිඩෙන් යනවා කියන එක විතරක් තේරුම් ගන්න ඕනේ. හරි. ඉතින් අවසාන වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ අග්‍රස්ත ඇල්කයිනයකට හයිඩ්‍රජන් සෝඩියම් දාලා ඒකට ඇල්කිල් හේලයිඩයක් දැම්මහම අපිට කාබන් සංඛ්‍යාව එක එක ගණන් වලින් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා කාබන් සංඛ්‍යාව දෙගුණ වී තිබුණොත් අවසන් ඵලයේ ඇල්ගොරිතම් එකක් තිබුණා. එහෙනම් ඒ ඇල්ගොරිතම් එක ෆලෝ කරොත් ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් පරිවර්තන කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මම කිව්වා පරිවර්තනයක් සාමාන්‍යයෙන් වෙන්නේ දීලා තියෙනවා එක්තරා ආරම්භක කාබනික සංයෝගයක් 1 2 3 සිතියම් පාවිච්චි කරාම අපිට පුළුවන් නව කාබනික සංයෝගයක් හදන්න. අපි ඒක හදන එකේ අරමුණ මොකද්ද? කාබන් වැඩි කරගන්න ප්ලෑන් එකක් ගන්න. එතකොට කාබන් වැඩි කරගන්නවා මේ කාබනික සංයෝගයට කාබන් වැඩි කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද? දැන් කලින් වීඩියෝස් බලලා නැත්නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ. මේ මොකද මේක කරන්නේ මගේම වෙනස් ක්‍රමයකට නිසා. ඒ නිසා කලින් වීඩියෝස් වල මම මේ ටික පෙන්නුවා. මේ ඇල්ගොරිතම් එකක් පෙන්නුවා. ඒතර ඔය ඔක්කොම කලින් වීඩියෝ එකේ බලලා ආවේ නැත්නම් මොකුත් තේරෙන්නේ නැහැ. මොනවද මේ සිතියම් කියන්නේ කියන එකවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා පිළිවෙලට බලලා එන්න. ඒතර කාබන් සංඛ්‍යාව දැනට වැඩි කරගන්න විදි තුනක් ඉගෙනගෙන තියෙනවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය, ඇල්ඩෝල් සංගණනය සහ අග්‍රස්ත ඇල්කයිනයකට සෝඩියම් යොදලා ලැබෙන ප්‍රතිඵලයට ඇල්කිල් හේලයිඩයක් එකතු කිරීම. ඒතර ඔය ටික පිළිවෙලට තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ අලුතෙන් ලැබෙනවා දැන් කාබන් වැඩි කරගත්තට පස්සේ ඵලයක්. හැබැයි අවසාන ඵලයයි මේකයි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස අපහු ගොඩනගන්නේ අපි මොනවද පාවිච්චි කළාද? තනිකරම 1 2 3 සිතියම් පාවිච්චි කළා. ඉතින් ඕන පරිවර්තනයක් හැදිලා තියෙන්නේ මේ විදිහට කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ මේ කරගත්ත උදාහරණ ටිකේ. හරි. අපි බලමු එතකොට 2000 මට මතක විදිහට 16 පරිවර්තනයේ මේ 15 හරි 16 හරි චුට්ටක් බලන්න 14 දන්නෙත් නැහැ. 14 හරි 15 හරි 16 හරි තමයි. 14. හරි. ඒතර මේ 2014 පරිවර්තනයේ තියෙන්නේ. එතකොට මේ පරිවර්තනය මෙන්න මෙතන ඉඳන් මෙතනට යන්න තමයි දුන්නේ. දැන් බෙන්සීන් දැක්කහම බෙන්සීන් මන් තාම උගන්නලා නැහැ. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ බෙන්සීන් දැක්ක කියලා. මේ අපි බෙන්සීන් නැතුව මේක කරන හැටි ඉගෙන ගමු. එතකොට මේ පරිවර්තනය කරන්න දීලා තියෙන්නේ මෙන්න ප්‍රතික්‍රියා කළ අයිස්තුවේ තියෙන දේවල් ටික. හරි. එතකොට ඔයගොල්ලන් බැලුවොත් පෙනෙයි මෙතන තියෙන කාබන් සංඛ්‍යාව බෙන්සීන් වල දෙකක් වෙලා. මෙතන කාබන් තිබ්බේ 2යි. දැන් කාබන් ටික විතර 1යි 2යි 3යි 4යි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මුළු සංයෝගයම ඩබල් වෙලා තමයි මේ ටික හැදිලා තියෙන්නේ. හරිද? එහෙනම් මේකේ තියෙන්නේ කාබන් දෙගුණ වීමක්. කාබන් දෙගුණ වෙනකොට අපිට පැහැදිලි ඇල්ගොරිතම් එකක් තියෙනවා. එහෙනම් මේ ඇල්ගොරිතම් එක ෆලෝ කරාම උත්තරේ හම්බ වෙනවා. මාර ලේසියි. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. දැන් බෙන්සීන් තියෙන නිසා බය වෙනවනේ. හරි. මේ ඇත්තටම මේ පරිවර්තනය කරන්න අපිට බෙන්සීන් ගැන කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. ඒ නිසා බෙන්සීන් වලය වෙනුවට මම ඒක CH3 එකකින් ආදේශ කරනවා. එතකොට මේ දීලා තියෙන සංයෝගම තමයි මම මේ ලියලා තියෙන්නේ. මම කරලා තියෙන එකම වෙනස බෙන්සීන් එක මකලා ඒ වෙනුවට CH3 ලියලා. එතකොට බෙන්සීන් ගැන දන්නේ නැති කෙනෙක්ට කිසිම බයක් නැතුව මේ පරිවර්තනය දිහා ධෛර්යමත්ව බලන්න පුළුවන්. නැත්තම් බෙන්සීන් දැක්ක ගමන් බය වෙලා මේක කරගන්න බැරි වෙනවා. ඉතින් විභාගෙදිත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සමහර පරිවර්තන දෙනවා බෙන්සීන් වල තියෙන. හැබැයි බෙන්සීන් වලෙන් 7-5කවත් වැඩක් නැහැ පරිවර්තනයේට. බය කරන්න වගේ තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ පරිවර්තනයක් 2014 එක. හරි. එහෙනම් අපි බලමු මම මේ බෙන්සීන් දෙකටත් දෙපැත්තෙන් CH3 දෙකක් තමයි මේ දාලා තියෙන්නේ. හොඳට මේ දෙකේ වෙනස බලන්න. කිසිම වෙනසක් නැහැ. එකම වෙනස බෙන්සීන් වල දෙකට CH3 දෙකක් දාලා ඕගොල්ලන්ගේ ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් බර අඩු කරලා විතරයි තියෙන්නේ. හරි. එහෙනම් දැන් බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලිව පෙනෙයි කාබන් 1 2 3යි කාබන් 1 2 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ කාබන් දෙගුණ වෙලානේ. එහෙනම් 3 6 වෙලා. කාබන් 3ක් 6 වෙනවා කියන්නේ කාබන් දෙගුණ වෙනවා. එහෙනම් දැන් අපි පළවෙනිටම බලන්න ඕනේ මොකද්ද? කාබන් දෙගුණ වෙන පරිවර්තන වල ඇල්ගොරිතම් එක මේක. අවසන් ඵලයේ කාබන් දෙගුණ වී තිබේද? ඔව්. එහෙනම් ප්‍රතිකාරක ලයිස්තුවේ මැග්නීසියම්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කියන තුනෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි බලමු මෙන්න ප්‍රතිකාරක ලයිස්තුව. මැග්නීසියම් වියලීතර කියලා දෙයක් දීලා නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් දීලා නැහැ. එහෙනම් ඉතුරු වෙලා තියෙන එකම දේ මොකද්ද? සෝඩියම් ලෝහය. එහෙනම් මේ 2014 පරිවර්තනය අපිට කරන්න වෙන්නේ පැහැදිලිවම සෝඩියම් ලෝහය යොදාගෙන. ඒ නිසා මේක ඊටාම ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන්. මේ එතකොට දැන් ප්‍රතිකාරක තුනෙන් එකකට වැඩි ගණනක් තිබේදනේ අහන ප්‍රශ්නේ.
උත්තරේ නැතනේ. සෝඩියම් විතරනේ තියෙන්නේ. එහෙනම් දී ඇති ප්‍රතිකාරකයෙන් පරිවර්තනය සිද්ධ කරන්න වෙනවා. පරිවර්තනය සිද්ධ කරන්න අවශ්‍ය ඇල්ගොරිතම් එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අග්‍රස්ත ඇල්කයිනයක්. සෝඩියම් ලෝහය දාන්න නම් අපි මේ දීලා තියෙන ප්‍රතිඵලයෙන් අග්‍රස්ත ඇල්කයිනයක් හදන්න ඕනේ. අග්‍රස්ත ඇල්කයිනයක් හැදුවට මදි. ඔය දීලා තියෙන එකෙන්ම අපිට ඇල්කිල් හේලයිඩයක් හදන්න වෙනවා. මොකද සෝඩියම් ලෝහය දාන ක්‍රියාවලියට කාබනික සංයෝග දෙකක් ඕනේ. එකක් තමයි අග්‍රස්ත ඇල්කයිනේ, දෙවෙනි එක තමයි ඇල්කිල් හේලයිඩය. හරි. මේ කියන කොටුව ඇතුලේ කිසිම කාබනික සංයෝගයක් නැහැ කියන එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කියන්නේ ආරම්භක කාබනික සංයෝගය පාරවල් දෙකක ගෙනියලා අපිට සිද්ධ වෙනවා එක කාබනික සංයෝගයකින් අග්‍රස්ත ඇල්කයිනේ හදන්න. ඒ කාබනික සංයෝගයේ තව කොටසකින් ඇල්කිල් හේලයිඩයක් හදන්න. ඉතින් මේක කරන්න තමයි මම මේ ප්ලෑන් එක දැන් හදන්න try කරන්නේ. හරි. දැන් බලන්න මේ දීලා තියෙන සංයෝගය අපේ ඇල්ගොරිතම් එකේ තියෙනවා. අපි පටන් අරගෙන යන්න ඕනේ කොහොමද? ඇල්ගොරිතම් එකේ තියෙනවා ආරම්භක කාබනික සංයෝගය. ඒ කියන්නේ මේක 1 2 3 සිතියම් යොදාගෙන වෙනත් කාබනික සංයෝගයක් බවට පත් කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ කරන එකේ අරමුණක් තියෙන්න එපයි. අරමුණ තමයි මේ සිතියම් යොදාගෙන මේ කාබනික සංයෝගයෙන් අපට අවශ්‍ය කාබන් වැඩි කිරීමට අපට අවශ්‍ය සංයෝග වර්ග නිර්මාණය කර ගැනීම. දැන් මේකෙදි නම් මොනවද අපිට ඕනේ? මේකෙන් අග්‍රස්ත ඇල්කයිනයක් හදන්න ඕනේ. මේකෙන්ම ඇල්කිල් හේලයිඩයක් හදන්න ඕනේ. හරි. මේකේ හේලයිඩ කාණ්ඩ දෙකක් තියෙනවා. මේකත් එක්ක අපිට වැඩේ කරන්න බෑ. ඒ නිසා තනි හේලයිඩයක් තියෙන අග්‍රස්ත තනි හේලයිඩයක් තියෙන ඇල්කිල් හේලයිඩයක් හදා ගන්න ඕනේ. අපි ඒක කොහොමද කරන්නේ කියලා බලමු. එතකොට අපිට යන්න වෙනවා සිතියමට. එහෙනම් මෙන්න දිනනවා සිතියම. සිතියමේ දැන් අපි ඉන්න සංයෝගේ බැලුවොත් අපි ඉන්නේ මේකේ. ඒ කියන්නේ BR දෙකක් තියෙන එක. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් පෙනේ මෙන්න මෙතනනේ අපි ඉන්නේ දැන් සිතියමේ. හරි. එතකොට මෙතන ඉඳන් කාට හරි තව එක දෙයයිනේ කරන්න පුළුවන්. ඒ මේක විතරයිනේ. වෙන මෙතනින් එළියට යන ඊතල කොහෙවත් නැහැනේ. දැන් මේ සිතියම් බලන්න නැතුව ඔහේ මෙතනට ඇවිල්ලා මේ වීඩියෝ එක විතරක් බලනවා නම් තේරුමක් නැහැ. මුලින් ඉඳන් සියල්ල බලලා එන්න වෙනවා. හරි. මම හිතනවා එතකොට මේක බලන හැමෝම මේ කොටස ඔක්කොම අධ්‍යයනය කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපි ඉන්නේ මෙතන. එහෙනම් කැමති වුණත් අකමැති වුණත් ඔයාට මෙතනට මධ්‍යසාරීය KOH දාන්න වෙනවා. හරි. එහෙනම් ඒකින්ද තමයි මම ඒක දාලා තියෙන්නේ. මොකද මේකක් දුන්නොත් වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මෙතනට එනවා. මේකට කරන අනිත් දේවල් වලින් බොහෝ විට තේරුමක් නැති ප්‍රතිඵල තමයි හම්බෙන්නේ. තේරුමක් ඇති තැනකට අපි මෙන්න මෙතනට එනවා. ඒ හින්දා අපි එනවා ඇල්කයින් එකට. හැබැයි මම කිව්වා ඇල්කයිනයක් කාබන් දෙකයි නම් ඒක අයිති වෙන්නේ පළවෙනි රූපෙට. මේ තියෙන්නේ පළවෙනි රූපේ. හැබැයි ඇල්කයිනයකට කාබන් දෙකට වැඩි ඕනෑම ගණනක් ආවොත් ඒ ඇල්කයිනේ අයිති දෙවෙනි රූපෙට කියන එකත් මම පැහැදිලිව කිව්වා. මේ තියෙන්නේ එහෙනම් දෙවෙනි රූපේ. ඔන්න බලන්න කාබන් සංඛ්‍යාව දෙකට වැඩි. එහෙනම් අපි ඉන්නේ දැන් අපි නොදැනුවත්වම පළවෙනි රූපේ නෙමෙයි අපි ඉන්නේ දෙවෙනි රූපේ. එහෙනම් මධ්‍යසාරීය KOH දැම්මා. අපි ඇත්තටම ඉඳලා තියෙන්නේ මෙතන. මෙතනට මධ්‍යසාරීය KOH දැම්මා. එතකොට අපි කෙලින්ම එන්නේ මෙතනට. එතකොට දැන් මෙන්න මේ සංයෝගෙම තමයි මේ තියෙන්නේ. ඒකෙන් අපි නිර්මාණය කරගන්න ඕනේ ද්‍රව්‍ය දෙකක්. මොනවද? අපිට සෝඩියම් දාන්න නම් අග්‍රස්ත ඇල්කයිනයක් ඕනේ. එහෙනම් ඒක හරි. ඒ වගේම මට මේ සංයෝගයෙන්ම තමයි හදන්න වෙන්නේ ඉතුරු කෑල්ල. මොකද්ද? ඇල්කිල් හේලයිඩය. හරි. මේකේ තව කොටසක් තියෙනවනේ සෝඩියම් ලෝහය දාන්න. ඉතින් මම ඒක දාලා ඒක හදාගත්තා. මම මේ ටික වීඩියෝ එක පටන් ගන්න කලින් ලියලා තියාගත්තා. දැන් මම මෙතන ඉඳන් ඇල්කිල් හේලයිඩයක් හදන්න ඕනේ. එහෙනම් ඒකට ප්ලෑන් එකක් මම ගහන්න ඕනේ. කරන හැටි තමයි මම කියන්න හදන්නේ. හරි. මම ඉන්නේ මෙතන. මම හදන්න ඕනේ මේකනේ. එහෙනම් මම යන්න ඕනේ 1 2 3. එහෙනම් පියවර 3ෙන් මම මෙතන. හැබැයි තව කාට හරි ඕන නම් මෙතනින් මිදිලා මෙහෙම ගියහැකි. මෙහෙම ගිහිල්ලා මෙහෙම හදන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික පැහැදිලිව දීලා තියෙනවද කියන එක බලන්න ඕනේ. දැන් උදාහරණයකට මෙතනින් පහළට යන්න පුළුවන් ද්විත්ව බන්ධනයට ගියහැකි. ඒකට හයිඩ්‍රජන්, පැලඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනොලින් කියන හතරම ලියන්න ඕනේ මෙතන. එතකොට ඒක ලිව්වොත් ඊළඟට අපිට දාන්න වෙනවා HBr. ඔයගොල්ලෝ පැහැදිලිව බලන්න මේකේ කොහෙවත් HBr නැහැනේ. එහෙනම් මේ පරිවර්තනය මෙතනින් මෙහෙට යන්න පුළුවන් කෙටි පාරක් තිබුණාට පියවර දෙකෙන් ඒක කරන්න අවශ්‍ය එක් ප්‍රතිකාරකයක් දීලා නැහැ. එහෙනම් අපිට ටිකක් දිග පාරක් තෝරගන්න වෙනවා. ඔන්න 3. එහෙනම් මේකට දාන්නේ මොනවද? Hg2+ එක්ක තනුක සල්ෆියුරික්. අපි බලමු මේක තියනවද කියලා. Hg2+ කියන්නේ HgSO4 කියන ආකාරයෙන් Hg2+ එක දීලා තියෙනවා. Hg2+ කියලා විභාගයට දෙන්නේ නැහැ. Hg2+ ට කැමති ඍණායනයක්
බොහෝ වෙලාවට දෙනවා. ඒ ඍණ අයනේ බොහෝ වෙලාවට සල්ෆේට් එකක්. ඒකට තනුක සල්ෆියුරි දීලා දෙනවා. එහෙනම් අපි ඒ කෑල්ල ගොඩ. එහෙනම් අපි ඒක මෙතන කරමු. CH3CO CH3. ඔන්න ඔය කියන කීටෝනේ ඔහොමම එතකොට ගෙඩි පිටින් හදලා තියෙනවා. මොනවද අපි දැම්මේ? තනුක සල්ෆියුරි ධන HgSO4. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනට එන්න ඕනේනේ. ඒකට දාන්න පුළුවන් මොනවාද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හරි සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් හරි දාලා ලැබෙන ප්‍රතිඵලයට ජලය එකතු කිරීමෙන් තමයි. එහෙනම් අපි බලමු තියෙනවද කියලා. මේ ටික බැලුවොත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කොහෙවත් නැහැ. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් තියෙනවා. ජලය තියෙනවද බලන්න ඕනේ. ජලය නැහැ. ජලය නැති වුණ තැනකට තනුක සල්ෆියුරික් යොදන්න පුළුවන්. එතකොට මේ පරිවර්තනය කරොත් කරන්න වෙන්නේ CH3COH CH3H. ඒ කියන්නේ අපි දැන් කෙලින්ම මෙතන ඉන්නේ. මොනවද අපි දැම්මේ? සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ්. අංක 1 රෝම ඉලක්කම්. ඊට පස්සේ අංක 2 දාලා ජලයක් දාන්න ඕනේ. හරි. එතකොට අපි මෙතනට එනවා. ඔය ලබාගත් ප්‍රතිඵලය දැන් කරන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතනටනේ. ඇයි අපිට ඕනේ ඇල්කිල් හේලයිඩයක් හදන්න. ඇල්කිල් හේලයිඩ් හදන්නේ මොකටද? ඇල්කිල් හේලයිඩ් ඔය විදිහට අපිට PBr3 නේ තියෙන්නේ. එහෙනම් අපිට මෙතනට PBr3 දැම්ම කෙලින්ම මේ පැත්තට ගියා. හරි. එතකොට Br එකක් ගත්තා. ඔය විදිහට ලියාගත්තා. හරි. දැන් මේ ප්‍රතිඵලය තියෙනවා. එතකොට අපිට තියෙන්නේ අග්‍රස්තැල් කයිනේ හරි මෙතන අග්‍රස්තැල් කයිනේට සෝඩියම් දාලා හදාගත්ත සෝඩියම් ලවණය අග්‍රස්තැල් කයිනේ ඇල්කිල් හේලයිඩ් හදාගත්තා. මේ දෙක එකිනෙක මිශ්‍ර කරන්න තමයි තියෙන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? ඍණ ධන. දැන් ගොඩාක් අයට මෙන්න මේක පැටලෙනවා. ඇයි ඒ ධන කොහෙටද දාගන්නේ ඍණ කොහෙටද දාගන්නේ කියලා තේරෙන්නේ නැහැ. බ්‍රෝමීන් ඍණයි බ්‍රෝමීන් බැඳුණු කාබනුයි ධන ඒකේ වලිග කොටස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. වලිග වැඩක් නැහැ. ඒවා වෙනස් වෙන්නේ නැති පඹයෝ වගේ ඉන්න කොටස්. හරි. එහෙනම් මේකේ මෙන්න මේ කාබන් තමයි ඇවිල්ලා මේ කාබන්ට බැඳෙන්නේ. සෝඩියම් එක ආපහු බ්‍රෝමීන්ට සෙට් වෙනවා. එතකොට ලියන්න වුණොත් හොඳට බලා ගන්න ලියන හැටි මේ CH3 එක ලිව්වා, ත්‍රිත්ව බන්ධනය C එක ලිව්වා, සෝඩියම් අයින් වෙනවා, ධන අයින් වෙනවා. අලුත් ධන තමයි මේ කාබන්. එහෙනම් ඒ කාබන්ව ලිව්වා. එයාගේ වලිග 3යි. එහෙනම් ඒ වලිග 3ත් පැහැදිලිව තැන් 3කින් ලියන්න තියෙන්නේ. කැමැති පිළිවෙලකට ලියන්න. CH3 2යි H එකයි. ඔයගොල්ලන් කැමති තැනකින් ඒ ටික ලියන්න. හරි. අතුරු ඵලයේ හැටියට ලැබෙන්නේ මේ Br- ට මේ සෝඩියම් ප්ලස්. එතකොට NaBr ලැබෙනවා. මොකද්ද උනේ? Na+ ගියා. එයාගේ තැන C+ ගත්තා. හැබැයි C+ එනකොට මෙතනට එයාගේ වලිග එයාගේ පිටිපස්සෙන් ඇදිලෙන එක අපිට නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් හැදුනේ. මේක අතුරු ඵලයක්. ඒක විභාගෙට ලියන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්නයි කිව්වේ. හරි. දැන් අපි පරිවර්තනය කරලා ඉවරයි. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් පෙනේ මෙන්න මෙතන ඉඳන් මෙතනටම තියෙන්නේ 1 හෝ 2 හෝ 3 කියන සිතියන් ටිකනේ. ඔච්චරයි. ඒ සිතියමෙන් තමයි මම මෙතන ඉඳන් මෙතනටම ආවේ. ඒ වගේම මේ කොටස කාබන් වැඩි කිරීමට අද ඉගෙන ගත්ත එකන්නේ. ඒක සිතියම් වල නැහැ. ඒ වගේම ඒ හදාගත්ත එකට මේ ඇල්කිල් හේලයිඩ් මිශ්‍ර කරන කොටසත් සිතියම් වල නැහැ. ඒක කාබන් වැඩි කරන ටිකෙන් තමයි මේ ටික ඉගෙන ගත්තේ. එනම් ප්‍රතිඵලයක් ලැබෙනවා. දැන් මේ ප්‍රතිඵලයයි අවසාන ඵලයයි සමානද කියලා බලන්න ඕනේ. ඒ බලනකොට මේකේ කාබන් 6යි මේකෙත් කාබන් 6යි. ඉතින් එහෙනම් අනිවාර්යෙන් අපේ වැඩේ නිවැරදි. හරි. එහෙනම් මෙතනින් මෙතනට තව යන්න ඕනේ. ඒකට පියවර කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සරල දෙයක් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඕනේ. මේකෙන් මෙතනට යනකොට අනිවාර්යෙන් උත්තර හම්බෙන්නේ කොහෙන්ද? ආයෙත් සිතියක්. එහෙනම් අපි ඉන්නේ දැන් කොතනද? ත්‍රිත්ව බන්ධනයක. අපිට දිත්ව බන්ධනය කරන්න විතරයි තියෙන්නේ. ත්‍රිත්ව එකක් දිත්ව කරන්න. වෙන කිසිම තැනක කිසිම වෙනසක් වෙලා නැහැ මේ දෙකේ. එහෙනම් ත්‍රිත්ව දිත්ව කළා නතර කරන්න ඕගොල්ලෝ දන්නවා මොකද කරන්න ඕනේ කියලා. මොනවද දාන්න ඕනේ? ත්‍රිත්ව බන්ධනයක් දිත්ව බන්ධනයක් කරලා නතර කරන්න හයිඩ්‍රජන්, පැලඩියම්, කුයිනොලින් සහ බේරියම් සල්ෆේට් කියන ටික ලිව්වහම හරි. එහෙනම් හයිඩ්‍රජන්, පැලඩියම්, බේරියම් සල්ෆේට්, කුයිනොලින්. ඔය හතර ලිව්වහම හයිඩ්‍රජන්, පැලඩියම්, PD, බේරියම් සල්ෆේට්, කුයිනොලින්. ඔන්න ඔය හතර ලිව්වනම් අපිට පුළුවන් ත්‍රිත්ව බන්ධනය දිත්ව බන්ධනයකින් නතර කරගන්න. ඉතින් පරිවර්තනය ඉවරයි. ඔච්චරයි.
දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න තියෙන දේ තමයි ඔය මොන පරිවර්තනේ මොන විදිහට දුන්නත් අපිට මෙන්න මේ ඇල්ගොරිතම් එකෙන් පිට පැනලා මුකුත් වෙන්නේ නැහැ. ආරම්භක සංයෝගයේ ඉඳන් අපිට කාබන් වැඩි කරගන්න අවශ්‍ය සංයෝග වර්ග ටික හදාගන්න අපි 1 2 3 සිතියම් පාවිච්චි කරනවා. ඊට පස්සේ කාබන් වැඩි කරන පියවර ටික කරනවා. ඒක දැන් මෙතන නම් කාබන් වැඩි කරන්න මට ගියේ මෙන්න මේකයි මෙන්න මේ දෙක එකතු කරලා අලුත් එක ලියන එකයි විතරයි. ඉතුරු ඔක්කොම මම අගෙන ගත්තේ සිතියමේ. එහෙනම් සිතියම් යොදාගත්ත කාබන් ටික වැඩි කරන්න පියවර දෙකක් හෝ තුනක් උපරිම යනවා. දෙකක් තමයි සාමාන්‍යයෙන් තුනක් යන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ අලුතෙන් හැදෙන සංයෝගය අවසන් ඵලයට අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස මෙතනදී නම් කෙලින්ම දුන්නේ මෙතන ඉඳන් මෙතනට යන්න කියන එක. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඒ කොටසත් සිතියම් වලින් සම්පූර්ණ කරන්න. දැන් හිතන්නකො මේ පේපර් එක හදපු කෙනාට ටික අපිත් එක්ක වැඩිපුර තරහක් තිබ්බා කියලා. එතකොට එයාට ඕනනම් තිබුණා ත්‍රිත්වයකින් මෙතනට එන්න නොදී. ඒ කියන්නේ අන්තිම පියවර ත්‍රිත්වයකින් ද්විත්වයකට එන්න නොදී තරහ පොඩ්ඩක් වැඩිපුර තිබුණොත් එහෙම එයාට පුළුවන් තව පියවර වැඩි කරලා වෙනම එකක් මෙතන දෙන්න. එතකොට එයාට පුළුවන් ත්‍රිත්වයකේ ඉඳන් ඕනනම් මෙන්න මේ වගේ තැනකට යවන්න පුළුවන් අපිව. එතකොට අපිට කරන්න වෙන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇමීනියක් දක්වා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ එච්චර දරුණු කරන්නේ නැහැ කියන එක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔය කොච්චර පරිවර්තන අමාරු බව දැක්කත් දැන් මේකෙන් තේරුම් ගන්න තියෙන දේ මීට වඩා අමාරු කරලා දෙන්න පුළුවන්. එච්චරවත් අමාරු කරලා නැතුව මේ දීලා තියෙන්නේ. මාර ලේසි ඒවා මේ පරිවර්තන මේ ක්‍රමයට කරගත්තොත් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඉතින් ඊළඟට මම යනවා අන්තිම කාබන් වැඩි කරන සංයෝග දෙකට. අග්‍රස්ත ඇල්කයින කතා කරලා. එහෙනම් හතරවෙනි එක ජලීය මධ්‍යසාරීය KCN, පස්වෙනි එක HCN. මේ දෙකේ වැදගත්කම තමයි එච්චර වැදගත්කම නැතිවීම. මොකද මේ දෙකෙන් පරිවර්තන 2000 ඉඳන් අද වෙනකන් කවදාවත් දීලා නැහැ. ඊට කලින් මට එහෙම ලොකු මතකයක් නැහැ. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න තියෙන්නේ මේවා වැදගත්කම අඩුයි ඉතුරු තුනට වඩා. හැබැයි ඉතින් ඔයගොල්ලෝ අවාසනාවන්ත නිසා හෝ වාසනාවකට හෝ මොකක් හරි දෙයක් නිසා මේවා 2020 දී විභාගයට දෙන්න බැරි කමක් නැහැ නේ. ඉතින් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි හැම එකටම ලෑස්ති වෙලා යන එක සුදුසුයි. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. මේකෙන් පරිවර්තන නැති නිසා මට උදාහරණ පෙන්වන්න විදිහක් නැහැ. හැබැයි මම මොකක් හරි පරිවර්තනයක් හදලා හරි ඒක ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඒතකොට ජලීය මධ්‍යසාරීය KCN ට RX එකක් එකතු කරලා අපිට පුළුවන් කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කරගන්න. හේතුව මම කියලා දුන්නා. කාබන් එකකින් වැඩි කරන ක්‍රම දෙකක් තිබුණා. හතරක් තිබුණා. හතරෙන් අපි ග්‍රීනාඩුයි සෝඩියම් ලෝහේ කතා කරලා ඉවරයි. ඉතුරු එතකොට KCN උයි HCN. එහෙනම් KCN HCN තමයි මේ ඉගෙන ගන්න යන්නේ. ඒවෙන් පුළුවන් කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කරගන්න විතරයි. හරි. අපි බලමු ඔන්න ඔය විදිහට මම ගන්නවා ඇල්කිල් හේලයිඩ් RX එකක්. තමයි මේ ලියලා තියෙන්නේ. ඒතර RX එකේ කාබන් එක ප්ලස් Cl එක මයිනස්. ඒකට ඔයා දාන්න ඕනේ ජලීය මධ්‍යසාරීය KCN. K plus Cn minus. මොකද වෙන්නේ? මයිනස්ට මයිනස් මාරු වෙනවා. එහෙනම් CH3Cl වල Cl එක අයින් වෙලා Cn එක එතනට එනවා. එතකොට CH3Cn කියලා එකක් හැදෙනවා. Cn වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ සයනයිඩ් කියලානේ. ඉනෝගැනික් වල අපි කියන්නේ මේවට සයනයිඩ් කියලා. හරි. ඕගැනික් වලට ආවම Cn වලට කියන්නේ සයනයිඩ් කියලා නෙමෙයි නයිට්‍රයිල කියලා. එතකොට මේ තියෙන ඇල්කිල් කාණ්ඩයක්, මේ තියෙන නයිට්‍රයිලයක්. එහෙනම් RCN ජාතිය සංයෝග වලට කියලා කියන්නේ සංයෝග වලට කියන නම තමයි ඇල්කයිල් නයිට්‍රයිල. සයනයිඩ් කියලා ඕගැනික් වල කියන්නේ නැහැ. ඊට පස්සේ මේ පොටෑසියම්ට මේ Cl එක සෙට් වෙනවනේ අලුතෙන්. ඒ හින්දා අතුරු ඵලයක් ලෙස KCl හැදෙනවා. පරිවර්තන වලදී ඒක එච්චර වැදගත්කමක් එච්චර නෙමෙයි කොහොමදවත් වැදගත්කමක් නැහැ. හරි. දැන් ආයෙ පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? සයනයිඩ් හැදුන නිසා කාබන් 1 මෙතනට යනකොට කාබන් සංඛ්‍යාව 2 වුණා. එහෙනම් කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. තියෙන ගැටලුව තමයි කාබන් වැඩි වුණාට නයිට්‍රයිල කියලා જાතියක් අපි මෙච්චර කල් දැනන් හිටියේ නෑනේ. හරි. එහෙනම් නයිට්‍රයිල කියන જાතිය අපේ පරිවර්තන සිතියම් එක්ක සම්බන්ධ වෙන්නේ නැති තාක්කල් අපිට ඒවෙන් වැඩක් ගන්න හැටි තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි බලමු සයනයිඩයක් එහෙම නැත්නම් නයිට්‍රයිලයක් හැදුනොත් ඒකට අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සුදුසු වෙලාවට සුදුසු දේ තෝරන්න. එහෙම කරලා ලැබෙන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අපේ සිතියම් වල හොයාගන්න පුළුවන් කාබනික සංයෝග තමයි තියෙන්නේ. මේ දෙක. එහෙනම් බලමු කොහොමද හැදුවේ කියලා. නයිට්‍රයිලයකට ජලය හෝ තනුක අම්ලයක් හරි යෙදුවොත්, ඒ කියන්නේ තනුක HCl වගේ යෙදුවොත් මේ සයනයිඩයේ නයිට්‍රජන් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. කාබන්ට
මෙන්න මේ විදිහට කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් හදන්න පුළුවන්. දැන් ගොඩාක් අය කරන වැරද්දක් තමයි කොහෙද මේ නයිට්‍රජන් එක ගියේ, කොහෙන්ද මේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් එකකුයි OH එකකුයි ආවේ, ඕවා හොයන්න යන එක. ඕවා යාන්ත්‍රණත් අපිට නැහැ, ඕවා හොයන්න වැදගත්ුත් නැහැ. මතක තියාගන්න විතරයි තියෙන්නේ. ජලය දැම්මොත් කාබොක්සිලික් අම්ලකින් ඉවර වෙනවා කියන එක. ඉතින් ගොඩාක් කට්ටියට අමතක වෙන කැලලක් තමයි මේ හේතුව පරිවර්තන වලටත් නිතර ලැබෙන්නේ නැති නිසා මේකත් එක්ක ටච් එක අඩුයි. ඉතින් එහෙම බෑ. MCQ වලට එහෙම දෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක. එතකොට නයිට්‍රජන් යනවා COOH කාණ්ඩයක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට ආරම්භක කාබනික සංයෝගයේ කාබන් 1යි, මේ කාබනික සංයෝගයේ කාබන් 2යි. ඒ කියන්නේ අපි කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කරගත්තා. ඒකට අපිට පියවර දෙකක් ගියා. හරි. තව කවුරු හරි හිතනවා නම් මේක හදන්න ඕනේ කියලා එයාට පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ලැබෙන ප්‍රතිඵලයට ජලය දාන්න රෝම ඉලක්කම් දාලා ලියන්න. එතකොට CN එකක තියෙන්නේ මෙන්න මේ විදිහට ත්‍රිත්ව බන්ධනයක්. ඒක තමයි මෙන්න මේ විදිහට CH2NH2 වෙලා තියෙන්නේ. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? කාබන්ට උඩට යටට හයිඩ්‍රජන් 2යි, නයිට්‍රජන්ටත් උඩට යටට හයිඩ්‍රජන් 2යි. එතකොට CH2NH2 කියන එක තමයි මේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න බෑ. ඒ නිසා මේකේ හොඳම විදිය කටපාඩම් කරලා තියාගන්න එක කාබොක්සිලික් අම්ල හැදෙනවා කියලා. මෙතනදී නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දන්න ජලය දැම්මහම මේ ප්‍රාථමික ඇමීනියක් හැදෙනවා. කටපාඩම් කරන්න ඕනේ නැහැ. H2ක් කාබන්ට H2ක් නයිට්‍රජන්ට. එතකොට ඉබේම මේ ප්‍රතිඵලය හැදෙනවා කියන එක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට වෙන්නේ මොකද්ද? CN N ට H2යි, C ට H2යි, මෙතන තිබ්බේ CH3, එහෙනම් මෙතන තියෙන්නේ CH3. එතකොට තියෙන්නේ මොකද්ද? CH3 CH2 NH2. CH3 CH2 NH2. ඉතින් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. හරි. අපි තව උදාහරණයක් බලමු. කාබන් 1යිනේ. මෙතන ඔන්න කාබන් 2ක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙවණියට තියෙන කාබන් එක ධනයි, Cl එක ඍණයි. ඒ කියන්නේ මෙහෙම තියෙන්නේ ඔන්න ඔය කාබන් ධනයි, Cl එක ඍණයි. ඊටු ටික ඔක්කොම හයිඩ්‍රජන්. KCN දානවා ජලීය මධ්‍යසාරීය KCN. එතකොට මොකද වෙන්නේ? ඍණට ඍණ මාරු වෙනවා. ඒ නිසා සයනයිඩයක් C2H5 ට සයනයිඩයක් සෙට් වෙනවා. එහෙනම් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒකට ආයෙත් කරන්න පුළුවන් දේවල් දෙකයි. එක්ක කාබොක්සිලික් අම්ලය හැදුව හැකි, එක්ක ප්‍රාථමික ඇමීනයක් හැදුව හැකි. කාබොක්සිලික් අම්ලය හදන්න ඕන නම් ජලය හෝ තනුක අම්ලයක් යොදන්න පුළුවන්. ප්‍රාථමික ඇමීනයක් හදන්න ඕන නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දන ජලය දාන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට පාරවල් දෙකක් තියෙනවා. දැන් අපිට කාබොක්සිලික් අම්ල හෝ ප්‍රාථමික ඇමීන හෝ ලැබෙන නිසා අපි නොදැනුවත්වම හෝ දැනුවත්ව අපිව මෙන්න මේ සිතිය මාසයට ගෙන්න ගන්න පුළුවන්. දැන් මේ කාබොක්සිලික් අම්ල හැදුනොත් අපි මෙතන, ප්‍රාථමික ඇමීන හැදුනොත් අපි මෙතන. හැබැයි මතක තියාගන්න පරිවර්තනයකට ප්‍රාථමික ඇමීන හැදුවා කියලා වැඩක් නැහැ. එතකොට අපි මේ ප්‍රධාන සංයෝග වලින් දුරස් වෙනවනේ. මේ උඩ එකක් හදාගත්තා කියලා වැඩක් නැහැ. කොහොමත් පහළට එන්න වෙනවා. ඒ නිසා අම්ලයක් වගේ එකක් හදාගන්න එක මේ පහළට එන්න ටිකක් ලොකු උදව්වක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අදාළ විදිහට ඕගොල්ලෝ මේ රූපේ බලලා කෙටිම පාරවල් ටික ඕගොල්ලෝ හොයන්න දන්නවා දැන්. ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. රූපේ හොඳට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ නිසා කෙටිම පාරට ගැලපෙන්නේ මේකද කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් මම උදාහරණයක් ගන්නම්. පාස් පේපර් එක 2004 එක මෙතන ඕගොල්ලන්ට හදන්න කියලා තියෙන්නේ මෙන්න මේ සංයෝගය. බලන්න මෙතන කාබන් 1යි 2යි 3යි, මෙතන කාබන් 1යි 2යි 3යි 4යි. එහෙනම් කාබන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ කීයකින්ද? එකකින්. එකකින් වැඩි කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවාද ඒ? ග්‍රීනාඩ් දාලා පුළුවන්, සෝඩියම් දාලා පුළුවන්, HCN දාලා පුළුවන්, KCN දාලා පුළුවන්. හරි. මේ ප්‍රතිකාරක ලයිස්තුව බැලුවොත් ඕගොල්ලන්ට HCN පේන්නෙත් නැහැ, KCN පේන්නත් නැහැ, සෝඩියම් පේන්නත් බෑ. එහෙනම් මැග්නීසියම් විතරනේ තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ පරිවර්තනය කරන්න වෙන්නේ ග්‍රීනාඩ් වලින්. හැබැයි ග්‍රීනාඩ් වලින් පරිවර්තන මම උදාහරණ වලට කිව්වා. මං කියවනේ HCN KCN දාලා එකක්වත් නැහැ කියලා. ඉතින් අපි ඒ වුණාට KCN තියනවා කියලා හිතාගෙන මේ පරිවර්තනය කරන්න try එකක් දෙමු. හරි. දැන් මම මොනවාද කරන්න ඕනේ කියලා අපි කල්පනා කරමු. මං හිතන්න ඕන විදිහ. කාබන් එකකින් වැඩි කරන්න ඕනේ. KCN දාන්න නම් ඇල්කිල් හෙලයිඩයක් හදන්න ඕනේ. ඇල්කිල් හෙලයිඩ් එකට තමයි අපි KCN දාන්නේ. කොහෙද ඒක තියෙන්නේ? ඇල්කිල් හෙලයිඩ් එකට තමයි, ඇල්කිල් හෙලයිඩ් වලට තමයි KCN දාන්නේ. එහෙනම් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නැහැ. මෙන්න ඇල්කිල් හෙලයිඩ් හැදුවොත් KCN දැම්ම හැකි.
KCN දැම්මොත් මේ දෙකෙන් එකක් කළ යුතුමයි. ඇයි අපිට ආපහු සිතියමට එන්න අවශ්‍ය නිසා. එතකොට මං දැන් ඉන්නේ මධ්‍යසාරයක. මං ඒකෙන් හදා ගන්න ඕනේ CH3 CH2 CH2 Br එකක්. හරි. එතකොට මොනවද දාන්න ඕනේ? PBr3. එතකොට මම ඉන්නේ මධ්‍යසාරයක. මම එන්නේ ඇල්කිල් හේලයිඩ් එකට. ප්‍රාථමික මධ්‍යසාරයකින් ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් එකට. ඊට පස්සේ මට ජලීය මධ්‍යසාරීය KCN. එතකොට මොකද්ද වෙන්නේ? CH3 CH2 CH2 CN. හරි. ඊළඟට මම කල්පනා කරන්න ඕන දේ තමයි මට වැඩ දෙකක් පුළුවන් මේකට. සයනයිඩයක් මම නිපදෙව්වොත් මට වැඩ දෙකක් පුළුවන්. හරි. එහෙනම් මට යන්න තියෙන්නේ අවසාන ඵලය මොකක්ද කියලා බලනවා. අවසාන ඵලය අම්ල හේලයිඩයක්. එතකොට සයනයිඩ් එක මම ඉන්නේ. මගේ කාබන් ගාන 1 2 3යි. අන්තිම එකේ 4යි. දැන් මෙතනත් 1 2 3යි 4යි. එහෙනම් කාබන් ගාන වැඩි කරගෙන ඉවරයි මං. එහෙනම් මං ඒ ගැන තව වද වෙන්න දෙයක් නැහැ. දැන් මම බලන්න ඕනේ මේකෙන් COOH එක හදන්නත් පුළුවන්. සයනයිඩ් එකකින් මේක හදන්නත් පුළුවන්. මේක හදන්නත් පුළුවන්. එහෙනම් මම බලන්න ඕනේ අම්ල හේලයිඩ් එකටනේ මට යන්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ මට පරිවර්තනය කියලා තියෙන්නේ අම්ල හේලයිඩයක් හදලා දෙන්න කියලා. එහෙනම් ඕගොල්ලන්ට පේනවා ඇති අම්ලේ තනාගත්තොත් අම්ල හේලයිඩට යන්න මට එක පියවරයි ඕනේ. හැබැයි මං ඇමීනි හදාගත්තොත් ඇමීනේ ඉඳන් මධ්‍යසාරයට ඇවිල්ලා එක පියවරයි මධ්‍යසාරයෙන් කාබොක්සිලික් අම්ලයට ගිහිල්ලා අම්ල හේලයිඩට යන්න ඕනේ. එතකොට මට පියවර 3ක් ඕනේනේ. එහෙනම් මං කෙටිම එකෙන් කරන්න කැමති නිසා මම තෝරගන්නවා මෙතනට තනුක අම්ලයක් යොදන්න. තනුක HCl හරි මොනවා හරි. එතකොට මට හම්බෙන්නේ මොකද්ද? CH3 CH2 CH2 COOH. ඊට පස්සේ මට තියෙන්නේ කෙලින්ම මේක හදන්න. ඒකට මම මොනවද දාන්නේ? PCl3 හරි මොකක් හරි දානවා. මේවා මම උපකල්පනය කරනවා මගේ ප්‍රතිකාර කලයිස්තුවේ තියෙනවා කියලා. මොකද මේ උදාහරණයක් විතරයි. COCl හැදෙනවා. ඉතින් මට අවශ්‍ය ඵලය මට මෙතනදී හදාගන්න පුළුවන් වුණා. කාට හරි හිතෙනවා නම් මේක දිග පියවරකින් හදන්න ඕනේ කියලා එයාට පුළුවන් සයනයිඩය CH2NH2 එකක් කරගෙන ඒකෙන් මධ්‍යසාරය හදලා මධ්‍යසාරයෙන් අම්ලය හදලා අම්ලයෙන් අම්ල හේලයිඩය හදන්න. එතකොට මේ පියවර ගානට සෙට් වෙනවා වෙන්න පුළුවන්. සයනයිඩෙන් ඇමීනයක් හැදුවා, ඇමීනෙන් මධ්‍යසාරය හැදුවා, මධ්‍යසාරයෙන් අම්ලය හැදුවා, අම්ලයෙන් අම්ල හේලයිඩය හැදුවා. එතකොට නම් ගානට පියවර ගාන සෙට් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක බොරු උදාහරණයක් නෙමෙයි තියෙන්නේ. මේක ග්‍රීනාඩ් දාලා කරන එකක් මිසක් HCN KCN දාලා කරන එක නෙවෙයි. ඉතින් ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න තමයි මම මේ හැමදේම කිව්වේ. අවසාන වශයෙන් ඕගොල්ලන්ට මම හිතනවා යලි යලිත් ඔප්පු වෙන එකම එක දෙයක්. මොකද්ද? පරිවර්තන කරනකොට මෙන්න මෙතනින් පිට යන්නේ නැහැ කියන එක. දැන් කරපු පරිවර්තනයේ ඕගොල්ලෝ බැලුවොත් 1 2 3 රූපෙ මට මුලින්ම ඕන වෙනවා. මෙන්න මෙතනට යන්න. එතනින් පස්සේ ඒක ලේසි ඉතින් එක පියවරයි. හැබැයි ඕන වෙනවනේ. ඊට පස්සේ ආයෙ මට මෙන්න මේ පියවර දෙක ඕන වෙනවා. කාබන් වැඩි කරගන්න. එතනින් පස්සේ මට ආයෙ පියවර 2ක් 3ක් 4ක් ඕන වෙනවා අවසාන තැනට යන්න. ඒකට මට ඕන වෙන්නේ ආයෙ සිතියම. එතකොට සිතියම කාබන් වැඩි කරන පියවර 2ක් හෝ 3ක් තියෙනවා. ග්‍රීනාඩ් නම් 3යි. වෙනත් ඕනෑම එකකදී 2යි. ආයෙත් මට සිතියම් ඕන වෙනවා එතනින් ඉස්සරහට යන්න. ඉතින් ඔය යලි යලිත් ඔප්පු වෙවි පේන්නේ මේ ඇල්ගොරිතම් එකෙන් පිට පරිවර්තන තාමත් අපිට හම්බුනේ නැහැ කියන එක මේ දැනට ඉගෙන ගත්ත ඒ වගේ. හරි. ඉස්සරහට ඉගෙන ගන්න නෙමෙයි අලුත් ඇල්ගොරිතම්. ඒ කියන්නේ ඔය ඇල්ගොරිතම් එකම තව චුට්ටක් දික් කරන්න වෙනවා. ලොකු වෙනසක් නැහැ. හරි. ඉතින් අපි යමු ආයේ මධ්‍යසාරීය ජලීය මධ්‍යසාරීය KCN එක ගැන තව චූටි දේවල් ටිකක් බලමු. මෙතන දීලා තියෙනවා ද්විතීයික ඇල්කිල් හේලයිඩයක්. එතකොට ධන ඍණ දාගන්න KCN ආවොත් ධන ඍණ. එතකොට සයනයිඩ් එන්නේ කොහෙටද? Br- ගාවට සයනයිඩ් එනවා. ඊට පස්සේ ඒකට කරන්න පුළුවන් වැඩ දෙකයි. මේ දෙකෙන් අදාළ එක ඒ වෙලාවට ගැලපෙන පරිදි කරන්න. අඩු පියවර ගානකින් ඔයාට යන්න තියෙන තැන බලලා ඉවරලා තීරණය කරන්න මේ දෙකෙන් කොයි එකද දාන්න කියන එක. හැබැයි මෙතන CN එක COOH වෙනවා. යට තියෙනවා මෙන්න මේ කාණ්ඩ 4ක් නේ. ඒ 4ටම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඕගනික් වල වැදගත්ම කොටස. බොහෝ ළමයින්ට ඕගනික් බැරි වෙන්න හේතුව මෙන්න මේ වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දැකීමට ඇති නොහැකියාව. සිංහල ටික තේරුණාද දන්නෙත් නැහැ.
වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දැකීමට ඇති නොහැකියාව තමයි හේතුව ඕගනික් බැරි වෙන්නේ. එහෙනම් මෙතනත් බලන්න CN එක වෙනස් වෙනවා. CH2NH2 වලට. CN එක COOH වෙනවා. හැබැයි ඉතුරු කෑලි හතරෙම දශමයකවත් වෙනසක් නැහැ. ඔන්න ඕක තමයි ඕගනික් බැරි වෙන්න හේතුව. හරි. එතකොට අපි යනවා ඊළඟ කෑල්ලට. මොකද මේ ඕගනික් බැරි වෙන්න හේතුව කිව්වහම ඒ හේතුව ඇත්තටම තමන්ගේ මේ ඒ කියන්නේ IQ එකේ අවුලක් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ හේතුවක් කියලා දුන්නට පස්සේ එහෙම දෙයක් තියෙනවා කියලා දන්න නිසා. ඒ කියන්නේ එහෙම ටැලන්ට් එකක් තියෙන්න ඕනේ සහ සමහර මිනිස්සුන්ට ඒක තියෙනවා කියලා දන්න නිසා ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. තමන්ට ඒක නැති වුණත් එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා දන්න නිසා ඒ හැකියාව ළඟා කරගන්න. අන්න ඒ නිසායි මම මේක කියන්නේ මේ ටැලන්ට් එක විස්තර කර කර. හරි. මේක මම හිතනවා තේරෙනවා ඇති කියලා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් වෙන්නේ RX එකකට මධ්‍යසාරී KCN දැම්මොත් RCN එනවා. RCN එකකට කරන්න පුළුවන් දේවල් දෙකයි. එතකොට RCOOH හරි RCH2NH2 හරි හැදෙනවා කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. අන්තිම එක HCN දානවා ඇල්ඩිහයිඩ් හෝ කීටෝන වලට. එහෙම දාලත් කාබන් සංඛ්‍යාව එකකින් වැඩි කරගන්න පුළුවන්. මේකෙත් තේරුම් ගන්න තියෙන්නේ 2000න් පස්සේ මේකෙනුත් පරිවර්තන එකක්වත් දීලා නැහැ කියන එක. හැබැයි ඉතින් ඕගොල්ලෝ අවාසනාවන්ත නම් මේ අවුරුද්ද දෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ලෑස්තිලා යන එක හොඳයි. හරි. බලමු මොකද වෙන්නේ කියලා. HCN තියෙන මේක ඇල්ඩිහයිඩ් එකක් ගත්තම ඇල්ඩිහයිඩේ කාබන් ධනයි ඕරිනයි කියලා ලකුණු කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ HCN ගන්නවා H ධනයි CN ඍණයි කියලා ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඍණ කෑල්ල ධන කෙනා ගාවටත් ධන කෑල්ල ඍණ කෙනා ගාවටත් යවන්න විතරයි තියෙන්නේ. එතකොට ඕට සෙට් වෙන්නේ H එක OH වෙනවා. මේ C ට සෙට් වෙනවා CN එක. එතකොට යටට CN එකක් සෙට් වෙනවා. එච්චරයි. එතකොට කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයේ බිඳ වැටෙන්න ඕනේ අලුත් බන්ධන දෙකක් දෙන්නට හදන්න ඕන නම්. ඉතින් ඒ නිසා කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයේ තව දුරටත් නැහැ. මේ විදිහට අවසාන ඵලයක් ලැබෙනවා. හරි. දැන් ආයේ තියෙන්නේ මොකද්ද? නයිට්‍රයිඩ් එකක්. ඒ කියන්නේ සයනයිඩ් එකක්. සයනයිඩ් එකට කල හැකි දේවල් දෙකයි. ඒක KCN වල දිහා පැත්තේ ඉගෙන ගත්තා. ඒකම තමයි මෙතන කරන්නේ. එහෙනම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ධන ජලය කියන එක දැම්මොත් ඇමීනියක් හම්බ වෙනවා. ඔයගලන්ට පේනවා ඇති. OH එකේ හැමමයි CH3 එකේ හැමමයි H එකේ හැමමයි. ඒ කියන්නේ මේ කාබන් වටේ තියෙන බැඳිලා තියෙන තුන් දෙනාම හැමමයි. මෙන්න මේ කෑල්ල තමයි CN එක CH2NH2 වෙන්නේ. මෙතනත් මේ H එක මේ තියෙන්නේ. මේ CH3 එක මේ තියෙන්නේ. මේ OH එක මේ තියෙන්නේ. එහෙනම් වෙනස් නොවන දේවල් තුන ඔහේ ලියන්න. සයනයිඩ් එක COOH කියලා ලියන්න. සයනයිඩ් එක CH2NH2 කියලා ලියන්න. එච්චරයි. ඒතර කාබන් සංඛ්‍යාව 1 2යි. මෙතන බැලුවොත් 1 2යි 3යි. මෙතන 1 2යි 3යි. එහෙනම් කාබන් සංඛ්‍යාව එකකින් වැඩි වෙලා තියෙනවා කියන එක ඔයගොල්ලන්ට පේනවා. හරි. මේ ඊතල විභාගෙදි ගන්න බෑ. මේ දැන් ඕන තරම් මේ හැමදාම ඊතල ලිව්වා. මෙතන නම් ලිව්වේ නැහැ. මේ ඊතල විභාගෙදි ගන්න බෑ. ඒක තේරුම් ගැනීමේ පහසුව පිණිස විතරයි මේ ඊතල දාලා තියෙන්නේ. මේ ඒක හිත ඇතුලේ කරන්න එක්කෝ හිත ඇතුලේ කරන්න තරම් පඬිත වෙන්න එපා. Tamanට බැරි නම් අනිවාර්යෙන් කොලයක් අරගෙන කටු වැඩ කොලයක මේ ඊතල ගහලා නිවැරදි ප්‍රතිඵලය ලියා ගන්න. ඒක හිතෙන් කරන්න ගිහලා පඬිත වෙලා නානවට වඩා හොඳයි. හරි. කීටෝනයක් ගත්තම මොකද ඇල්ඩිහයිඩ් කීටෝන දෙකම ප්‍රතික්‍රියා කරනවා HCN එක. එහෙනම් මම ගත්ත කීටෝනයක් ඒකට HCN දානවා. ධන ඍණ ලකුණු කරගත්තා. ධන ඍණ ලකුණු කරගත්තා. ඍණ කෙනා ගාවට ධන යවුවා. ධන කෙනා ගාවට ඍණ යවුවා. එතකොට ලැබෙනවා ප්‍රතිඵලයක්. එතකොට සයනයිඩ් එකයි CH3CH3OH. ඔයාලට පේනවා ඇති CH3CH3OH වල වෙනසක් නැහැ. සයනයිඩ් එක විතරයි මේ මැද කාබන්ට බැඳිච්ච එක COOH වෙලා තියෙන්නේ. එහෙනම් අපිට බොහොම පැහැදිලි ප්‍රතිඵලයක් ලියා ගන්න පුළුවන්. මේකෙන් මේකට ආවත් ඔයගලන්ට පෙනෙයි OH එක OHමයි. CH3 එක CH3මයි. CH3 එක CH3මයි. එතකොට මෙන්න මේක CH2NH2 කියලා ලියුවාම හරි. දැන් කට්ටියකට හිතෙන්නත් පුළුවන් මේක කොහොමද මේ දෙන්න මාරුනේ කියලා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. එකම කාබන් උඩ තියෙන තනි බන්ධන වලින් බැඳලා තියෙන ඕනම කාණ්ඩයක් උඩ යට මාරු කරන්න. එහෙම නැත්නම් හරහට තියෙන ඒවා පහළට දාලා පහළ තියෙන ඒවා උඩට දාන්න. මේ OH එක යටට දාලා මේ CH3 එක උඩට දාන්න. එහෙම ඕන සෙල්ලමක් කරන්න පුළුවන් කියන එක දැනගන්න ඕනේ. ඒක සමාව්‍යාවික වීඩියෝ එක බැලුවා නම් තේරෙයි. ඇයි එහෙම කරන්න පුළුවන් කියන එක. හරි. එතකොට මේවේ අවසාන පළවෙනි මොනවද කියලාත් බලමු. මෙතන ලැබෙන්නේ ද්විතීක මධ්‍යසාරයකුයි කාබොක්සිලික් අම්ලයකුයි. මෙතන ලැබෙන්නේ ද්විතීක මධ්‍යසාරයකුයි ප්‍රාථමික ඇමීනයකුයි. කීටෝ ඒ ඇල්ඩිහයිඩ් එකට. ඇල්ඩිහයිඩ් එකට HCN දැම්මොත් තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ.
කීටෝන එකට දැම්මොත් හැදෙන්නේ තෘතීක මධ්‍යසාරයකයි කාබොක්සිලික් ආම්ලෙකුයි හරි තෘතීක මධ්‍යසාරයකයි ප්‍රාථමික ඇමීනිකුයි හරි. හරි. දැන් ඔයගොල්ලෝ බලයි ද්විතීක මධ්‍යසාරක් තියෙනවා තෘතීක මධ්‍යසාරක් තියෙනවා. ඇයි ප්‍රාථමිකේව නැත්තේ කියලා. හරි. ප්‍රාථමික ගන්න එකම එක විදිහක් තියෙනවා. කාබන් එකේ ලෝකේ තියෙන සරලම ඇල්ඩිහයිඩ් තියෙනවානේ ෆෝමැල්ඩිහයිඩ්. අන්න ඒ කාබන් එකේ ඇල්ඩිහයිඩ්ට HCl දාන්න. එතකොට හම්බ වෙනවා මේකේ ධනරින ලකුණු ටික දාගෙන බලන්න ඕගොල්ලන්ට මේක හම්බ වෙනවා. ඒකට ඕගොල්ලන්ට ජලය හෝ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන ජලය හෝ දාන්න පුළුවන්. එතකොට ලැබෙන රූපේ දිහා බලන්න. මේවා දිහා මේවා ප්‍රාථමික මධ්‍යසාර ධන කාබොක්සිලික් අම්ල මෙතන තියෙනවා. මෙතන ප්‍රාථමික මධ්‍යසාර ධන ප්‍රාථමික ඇමීන තියෙනවා. ඉතින් ওই විදිහට ඕනනම් කාබන් එකේ ඇල්ඩිහයිඩ්ට HCl දාලා ඕගොල්ලන්ට ප්‍රාථමිකේව ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු වැදගත්කමක් නැහැ. ඉතින් වැඩිපුරම වැදගත් වෙන්නේ කාබන් 2 3 මෙන්න මේ වගේ කට්ටිය තමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කාබන් වැඩි කරන ඔක්කොම අපි ඉගෙනගෙන ඉවරයි දැන්. විදි පහක් තිබුණා. 2019 පරිවර්තනය ටිකක් විශේෂයි. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට අපිට දැන් කාබන් වැඩි කරන සියල්ල කතා කරලා ඉවරයි. ඒකෙන් ඉගෙන ගන්න තියෙන දේ ග්‍රීන් ආර්ට් කියන්නේ පන්න හන දෙයක්. සෝඩියම් 2014 එහලා තියෙනවා. ඇල්ඩොල් මතකයක් නැහැ ලොකුවට මට අහලා තියෙනවා කියලා. හැබැයි ඉතින් අහන්න පැහැදිලිවම පුළුවන්. ග්‍රීන් ආර්ට් තමයි වැඩිපුරම අහන්නේ. HCN KCN පහුගිය අවුරුදු 20කට අහලා නැහැ. ඉතින් ඕක තමයි සමරි එක. මේ ඇල්ගොරිතම් වලින් පිටපැනලා නම් මුකුත් කරන්න එපා. අනිවාර්යයෙන් මේ ඇල්ගොරිතම් එක කාබන් දෙගුණ වෙන වෙලාවට මේක පාවිච්චි කරන්න. මේ කොටස ඊට පස්සේ කාබන් කීය වුණත් මෙන්න මේ කොටස හැම වෙලේම පාවිච්චි වෙනවා කියන එක දැනගන්න. ඉතින් ඔය ටික තමයි සමරි එක. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාබන් සංඛ්‍යාව يعني විශේෂ බන්ධන කියලා කොටසක් අපි ඕගනික් කියලා කතා කරන්නේ. අන්න ඒ විශේෂ බන්ධන ගැන අපි කතා කරමු මේ වීඩියෝ එකේදී. මේ තියෙන එක මූලික පරිවර්තන 21 අපි ඉවර කළා. ඒක හරි. කාබන් වැඩි කරනවා ඉවර කරා. ඒක හරි. එහෙනම් විශේෂ බන්ධන සහිත කාබනික සංයෝග නිපදවන ප්‍රතික්‍රියා ටික තමයි ඊළඟට තියෙන්නේ. ඒක පොඩි කෑල්ලක් ලොකුම කෑල්ලකුත් නෙමෙයි. හැබැයි පරිවර්තන ගොඩාක් මේ දවස්වල දෙනවා. ඊළඟ එකෙනුත් දෙනවා. ඊට පස්සේ තමයි අපිට බෙන්සීන් වලට යන්න තියෙන්නේ. හරි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.